සුබ දවසක් 2016 අවුරුද්දේ උසස් පෙළ රසායන විද්‍යා පේපර් එක අහලා තියෙන ඩීගුණුවට අදාළ පාර්ට් එක විසඳන්න යන්නේ. ඔයාලා හොඳට ගාන කියවලා ඒකට අදාළ ඩයග්‍රෑම් එකක් ගොඩනගලා ගාන තනියම විසඳන්න බලන්න. ඒකලා ඒ ගාන විසඳපු විදිය මම උත්තර ගන්න එකත් එක්ක සංසන්දනය කරලා බලන්න. හොඳ දේවල් තිබුණොත් ඔයාලා පාඩම් කරන දේවල් වලට ඒවා ඇඩ් කරගන්න. 2016 ප්‍රශ්නේ මේවා විසඳද්දී කරන්න ඕන මූලිකම දේ තමයි ප්‍රශ්නය හොඳට කියවලා විනාඩි කිහිපයක් කරන් ප්‍රශ්නය හොඳට කියවලා ඒකට අදාළ ඩයග්‍රෑම් එක මේ මම ඇඳලා තියෙන විදිහට වගේ එකකට අඳින්න. ඒක අඳින්න කම්මැලි වෙන්න එපා. මොකද මේ ඩයග්‍රෑම් එක හරියට ඇඳොත් ඊළඟ ලකුණු ටික ගන්න හරියම ලේසි වෙනවා. කම්මැලිකමට නිකන් ප්‍රශ්න කියවන ගමන් උත්තරය යන්න ගියොත් සමහරක් වෙලාවට උත්තරේ හරියට හොයාගන්නත් බෑ. ඒ වගේම ලකුණු ටිකක් ගන්න බැරි වෙනවා. ඒ හින්දා වෙලාව පොඩ්ඩක් ගියට කමක් නැහැ. ප්‍රශ්නය හොඳට කියවලා මම වගේ මේ ඩයග්‍රෑම් එක අඳින්න. මොකද්ද මෙතනදී කරලා තියෙන්නේ කියලා. ඒ කලර්ස් උත් එක්ක අඳගන්න. දැන් කලර්ස් එතන විභාගෙදී නේද කලර්ස් පාට කරන්න. ඔයාලට පුළුවන් මේ කලර් එක ලියා ගන්න. හරි. අපි ප්‍රශ්නෙට යන්න. ඒ සංයෝගයක් ගැන කතා කරනවා. ඒකේ ඒක ආන්තරික මූලද්‍රව්‍යයක් තියෙනවලු ඒකේ. x එකම වර්ගයට අයත් ලිගන් තියෙනවලු. ඒතර ආන්තරික මූලද්‍රව්‍යයක් තියෙනවා. ඒක වටා එකම වර්ගයට අයත් ලිගන් විතරයි තියෙන්නේ. හරි. එකම වර්ගයට. මම මේ වැදගත් ඒවා අන්ඩර්ලයින් කරන්න. හරි. වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ ඉන්පසු H2O2 සමග පිරියම් කළ විට කියලා පොයින්ට් එකක් දීලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ පොයින්ට් එකක් දුන්න ගමන් මම අර D ගුණුවට ඇඳපු ෂෝට් නෝට් එක මට මතක් වෙනවා. එතකොට මට එකපාරට මූලද්‍රව්‍ය හොයා ගන්නත් පුළුවන්. මේ වගේ ඉඟියකින්. ඔයාලට මම කලින් වීඩියෝ වල දාලා තියෙනවා එක එක මූලද්‍රව්‍ය සඳහා ෂෝට් නෝට්. ඒකේ ක්‍රෝමියම් පිළිබඳ රසායනය බලන්න මම එහා පැත්තේ මේ රූප සටහනක් දාලා තියෙනවා. Cr ධන 3 තියෙන එකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා H2O2 දැම්මහම ක්‍රෝමේට වෙනවා. ඇත්තටම මේ වගේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා H2O2 වගේ ඔක්සිකාරකයක් එකතු කරන්න උතනදී. මට ඒ හින්දා මෙන්න මේ පොයින්ට් එක ප්‍රශ්නේ මේ පොයින්ට් එක තිබ්බ ගමන් මතක් වෙනවා මම ඇඳපු chart එකේ මෙන්න මේ කොටස නේද මේ ටෙස්ට් කරන්න යන්නේ කියලා. හරි. එහෙනම් මේ කවුරු අඳුර ගන්නද මේ වැඩේ කරන්නේ? ක්‍රෝමියම් ධන 3 අඳුර ගන්න. ඒ හින්දා මම ඒ වල Cr ධන 3 තියෙනවා වෙන්න පුළුවන් කියලා ලියනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා H2O2 වගේ ඔක්සිකාරකයක් දැම්මා මේක මොකක් බවටද පත් වෙන්නේ? ක්‍රෝමේට වෙනවා. CrO4 2- වෙනවා. CrO4 2-. හරි. ඊළඟට දැන් මෙතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උත් දාලා තියෙන හින්දා මාධ්‍ය ඕන තරම් මොන ආයන තියෙනවද? Na+ ආයන තියෙනවා. Na+ ආයන තියෙන හින්දා මේ ක්‍රෝමේට මේ තනියම ඉන්නේ මේ සෝඩියම් එක්ක සම්බන්ධ වෙනවා. ඒතර සෝඩියම් කීයක් සම්බන්ධ වෙන්න පුළුවන්ද? දෙකකට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් Na2CrO4 හදනවා. ඒතර මේ 2- එක නැති වෙලා යනවා. හරි. එහෙනම් B වල තියෙන්නේ මොනවාද? සෝඩියම් ක්‍රෝමේට Na2CrO4. හරි. ඊළඟට බලන්න ක්‍රෝමේටේ හදාගත්තට පස්සේ තනුක සල්ෆියුරික් මගින් ආම්ලීකృత කළ විට C සංයෝගය ලබා දී. ඒතර ඔයාලට මතක් වෙන්න ඕන මගේ ඩයග්‍රෑම් එක අනුව කලින් වීඩියෝ එකේ තියෙන ක්‍රෝමේට වලට H+ දැම්මම මේව මොනවා බවට පත් වෙන්න ඕනද? ඩයික්‍රෝමේට වෙන්න ඕන. එහෙනම් මොනවාද වෙන්නේ? Cr2O7 2- අයනයක් හැදෙනවා. මාධ්‍ය ඕන තරම් සෝඩියම් තියෙන හින්දා මේක සෝඩියම් ඩයික්‍රෝමේට වෙනවා. Na2Cr2O7. හරි. සෝඩියම් ඩයික්‍රෝමේට හැදෙනවා. ඊට පස්සේ කියනවා එම සංයෝගය ඇමෝනියම් ක්ලෝරයිඩ් එක NH4Cl එක රියැක්ට් කරාට පස්සේ D කියලා ප්‍රභේදයක් හැදෙනවා. එහෙනම් NH4+ කොටස මෙන්න මේ සෝඩියම් තියෙන තැනට සෙට් වෙනවා. එතකොට මොකද්ද හැදෙන්නේ? ඇමෝනියම් ඩයික්‍රෝමේට්. ඒ කියන්නේ NH4 to Cr2O7. ඇමෝනියම් ඩයික්‍රෝමේට් හැදෙනවා. සෝඩියම් කැලේ අයින් වෙනවා. හරි. ඊට පස්සේ මොකද්ද කරනවා කියලා කියන්නේ මෙන්න මේ හදාගත්ත D කියන ප්‍රභේදය හොඳට රත් කරනවා. ඩයික්‍රෝමේටයක් රත් කරද්දි මොනවද පිට වෙන වායු? ඒක ගැන අමතක නම් ප්‍රශ්නෙත් ඉඟියක් දීලා තියෙනවා. ජල වාෂ්ප සහ නිෂ්ක්‍රීය ද්විපරමාණුක F වායුව කියලා. සාමාන්‍යයෙන් නිෂ්ක්‍රීය ද්විපරමාණුක වායුවක් කිව්වොත් අපිට මතක් වෙන්නේ එක වායුවක් තමයි නයිට්‍රජන්. නිෂ්ක්‍රීයයි එක අක්‍රීය වායුමය පරිසර ඇති කරන්නත් ඔය නයිට්‍රජන් කියන වායුව ගන්නවා. මොකද නයිට්‍රජන් වල බොන්ඩ් එනර්ජි එක ගොඩක් වැඩි ඒ රියැක්ෂන්ස් වලට සම්බන්ධ වෙන්නේ. හරි. ඒතර නිෂ්ක්‍රීය ද්විපරමාණුක වායුව F ගොඩක් වෙලාට මේක කවුරු වෙන්න පුළුවන්ද? නයිට්‍රජන් වෙන්න පුළුවන්. N2. ඊට අමතරව මගේ P ගුණුවේ නෝට් එකේ දීලා තියෙනවා ඔය ඇමෝනියම් ලවණ පිළිබඳ රසායනය යටතේ ඔය ඇමෝනියම් ලවණ සෙට් එකක් ඒව රත් කරවුවාම හම්බෙන්නේ මොන වායු වර්ගද කියලා. හරි. ඒතර E කියලා ප්‍රභේදයක් හැදෙනවා. මේකේ E කවුද? Cr2O7 Cr2O3 කියන ප්‍රභේදය. Cr2O3.
ඒකත් මම අර මගේ ෂෝට් නෝට් එකෙත් කලින් කිව්වා ඒක කොළ පාට ප්‍රභේදයක්. මේකේ ප්‍රශ්නවල දීලා නැහැ. හේතුව ප්‍රශ්නවල කලර්ස් ටික දීලා නැහැ. හේතුව වල පහසු වෙන එක මේ අඳුර ගන්න නිසා. ඊළඟට අපෙන් අහනවා මේ නයිට්‍රජන් ගෑස් එක, ඒ කියන්නේ F කියන ගෑස් එක රියැක්ට් කරනවා කාත් එක්කද? කැල්සියම් එක්ක. කැල්සියම් නයිට්‍රජන් එක්ක සිද්ධ වෙන රියැක්ෂන් එකට වඩා අපිට හොඳට මතක තියෙනවා කැල්සියම් තියෙන කාණ්ඩෙම ඉන්නවා තවත් ලෝහයක්. ඔයාලට මතක ඇති මැග්නීසියම්. මැග්නීසියම් නයිට්‍රජන් එක්ක තියෙන රියැක්ෂන් එක අපි උගන්වනවා සිලබස් එකේදී වායුගෝලයේ නයිට්‍රජන් තියෙනවා කියලා පරීක්ෂණාත්මකව පෙන්වන්න කරන පරීක්ෂණය. ඔයාලට මතක ඇති එතනදී මැග්නීසියම් පටියක් වාතය දහනය කරනවා. දහනය කරලා හම්බෙන සුදු පාට කුඩු එක එකතු කරලා ඒකට වතුර දානවා. ඉතින් මෙතනදී කරලා තියෙන්නේ මැග්නීසියම් වෙනුවට ඒ කාණ්ඩයෙන් ඉන්න කැල්සියම් අරන් තියෙනවා. කැල්සියම් නයිට්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කරවුවාම මොනවද හැදෙන්න ඕන? කැල්සියම් නයිට්‍රේට් Ca3N2 කියන එකයි හැදෙන්නේ. කැල්සියම් නයිට්‍රේට්. P ගුණුවේ නෝට් එකේ ඔයාලා මේ වෙනුවට ලියලා ඇත්තේ මොකද්ද? මැග්නීසියම් නයිට්‍රේට්. මොකද අපි මැග්නීසියම් අරගෙන තමයි පරීක්ෂණය කරන්නේ. ඉතින් මේ මැග්නීසියම් නයිට්‍රේට් මෙතන තියෙන කැල්සියම් නයිට්‍රේට් වල වතුර වක් කරවුවාම මොකද්ද වෙන්නේ? මෙතන නයිට්‍රජන් මෙතන ඇමෝනියා හැදෙනවා. NH3 හැදෙනවා. හරි. ඇමෝනියා අඳුර ගන්න ටෙස්ට් අපි කෙමිස්ට්‍රි වල ප්‍රධාන වශයෙන් කීයක් පාවිච්චි කරනවා? දෙකක් පාවිච්චි කරනවා. නෙස්ලර් රියජන්ට් එක ඊළඟට HCl පෙගෝ මූඩියක් අල්ලන එක. නෙස්ලර් ප්‍රතිකාරකයෙන් පෙගෝ පෙරහන් කඩදාසියක් ඇමෝනියා වායුව වෙත යොමු කරොත් මොන පාට වෙනවද? දුඹුරු පාටක් එනවා. ඊළඟට HCl වල දවටන ලද මූඩියක් ඇමෝනියා වායුව දිශාවට යොමු කරොත් මොකක් වෙනවද? සුදු පාට දුමාරයක් හැදෙනවා. NH4Cl කියන දුමාරය හැදෙනවා. හරි. එතකොට ප්‍රශ්නේ මේ H එක ඇවිල්ලා ඇමෝනියා කියලා තහවුරු කරගන්න ඒ කට්ටිය දීලා දිනවා. මේ H වායුව HCl වායුව සමග සුදු පාට දුමාරයක් හදනවා කියලා. එහෙනම් H අනිවාර්යයෙන්ම ඇමෝනියා වෙන්න ඕන. ඊළඟ කොටස ද්‍රව H, ඒ කියන්නේ ද්‍රව ඇමෝනියා සෝඩියම් සමග ලෝහය සමග ප්‍රතික්‍රියා කළ ඵලයක් ලෙස අවර්ණ ද්විපරමාණුක H වායුව I වායුව ලබා දෙයි කියලා තියෙනවා. සෝඩියම් එක ප්‍රතික්‍රියාව ලියන්න තියෙන්නේ Na එක ප්‍රතික්‍රියාව. ඔයාලා ඇමෝනියම් වල මට මතක විදිහට ඔක්සිකාරක ඔක්සිහාරක ප්‍රතික්‍රියා ඉගෙන ගත්තී මේවා ඉගෙන ගන්නවා නෝට් එකේ. P ගුණ නෝට් එකේ තියෙන්නේ ඕක. සෝඩියම් එකතු කිරීම ඇමෝනියා මොනවද හැදෙන්නේ? NaNH2 plus හයිඩ්‍රජන්. NaNH2 plus හයිඩ්‍රජන්. ඒතර ෂුවර් එකට මෙන්න මේ හැදෙන හයිඩ්‍රජන් ගැන තමයි මේ I එකෙන් විස්තර කරන්නේ. අවර්ණයි ඒ වගේම ද්විපරමාණුක වායුව. නම් ඔය විදිහට අපි තහවුරු කරගත්තා. මෙන්න මේ ප්‍රශ්නේ තියෙන මොන අයනේද? කැට අයනය තහවුරු කරගත්තා. ඒ වල තියෙන කැට අයනය තහවුරු කරගත්තා. Cr දාන 3. ඊළඟ තවත් ප්‍රශ්න කීපයක් දීලා දිනවා. ඒ මොකක් කරන්නද? ඒ වල තියෙන ඇන අයනය තහවුරු කරගන්න. හරි. ඒකට අවශ්‍ය කොටස් ටික කියවන්න යා. හරි. එහි ජලීය ද්‍රාවණයක් වැඩිපුර සෝඩියම් කාබනේට සමග පිරියම් කළ විට වර්ණවත් අවක්ෂේපයක් සෑදේ. මෙම අවක්ෂේපයේ පෙරණයට තනුක HNO3 වලින් ආම්ලීකృత කරනු ලැබේ. එතන මෙන්න අවක්ෂේපයක් හැදුනා. ඒ අවක්ෂේපයේ පෙරලා ගන්නවා. ඒ කියන්නේ උඩට ගියපු සොලියුෂන් එක ගන්නවා. ඒක පෙරලා ගන්නවා. ඒක ඊට පස්සේ ආම්ලීකරණය කරනවා. හරි. ආම්ලීකරණය කරලා සිල්වර් නයිට්‍රේට් එකතු කරනවා. AgNH2 එකතු කරවුවාම තනුක ඇමෝනියා වල ද්‍රාව්‍ය වෙන සුදු පාට අවක්ෂේපයක්. තනුක ඇමෝනියා වල දිය වෙන සුදු පාට අවක්ෂේපයක් හදන්නේ මොනවද? සිල්වර් නයිට්‍රේට් වලින්. මොකක්ද ඒ හදන අවක්ෂේපය? AgCl. Br තිබ්බොත් මොකද හැදෙන්නේ? AgBr හැදෙනවා. ඒක ලා කහ පාට අවක්ෂේපයක්. ඒක තනුක ඇමෝනියා වල දිය වෙන්නේ නැහැ. අයඩයිඩ් තිබ්බොත් AgI තද කහ අවක්ෂේපයක් හැදෙනවා. ඒක ඇමෝනියා වල දිය වෙන්නේ නැහැ. සාන්ද්‍ර ඇමෝනියා වල දිය වෙන්නේ නැහැ. හරි. එහෙනම් මේ සුදු පාට අවක්ෂේපයක් මේක තනුක ඇමෝනියා වල දිය වෙන්නත් ඕන නිසා මේක අනිවාර්යයෙන් මොකක් වෙන්න ඕනද? AgCl විය යුතුයි. එහෙනම් මේ මාධ්‍ය මොන අයන තියෙන්න ඕනද? ක්ලෝරයිඩ් Cl- අයන තියෙන්න ඕන මේ සොලියුෂන් එකේ. එහෙනම් මේ Cl- අයන ආවේ උඩ කොටස A එකකින්. එහෙනම් ඒකේ තව මොනවද තියෙන්න ඕනද? Cl- අයනක් තියෙනවා. එතකොට Cr+3 අයන තිබ්බා, Cl- අයන තිබ්බා. මේ ඔක්කොම එකට එකතු කරවුවාම මොනවද හැදෙන්න ඕන? Cr Cl3. එහෙනම් ඒ වල තියෙන කම්පවුන්ඩ් එක මොකද්ද? Cr
Cl3 කියන සංයෝගය. හරි. දෙවෙනි ප්‍රශ්නේ බලමු. C අඩංගු ද්‍රාවණයක් C කියලා කියන්නේ සෝඩියම් ක්‍රෝමේට අඩංගු ද්‍රාවණයක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් පිරියම් කළ විට මගේ පරිවර්තන chart එකේ තියෙන එක මේ බලන්න ක්‍රෝමේට තියෙන එකකට තවදුරටත් භෂ්ම දැම්මොත් මොකද වෙන්නේ? පොඩි කොටසක් වැරදුනා. ක්‍රෝමේට නෙමෙයි C වල තියෙන්නේ. මොනවද තියෙන්නේ? ඩයික්‍රෝමේට. එතකොට ඩයික්‍රෝමේට තියෙන එකට භෂ්ම දැම්මොත් මොකද්ද වෙන්නේ? මේ බලන්න ඩයික්‍රෝමේට තියෙනවා. ඩයික්‍රෝමේට තියෙන එකට භෂ්මයක් දැම්මොත් මොකද්ද වෙන්නේ? භෂ්මයක් දැම්මොත් ඒක ආයේ මොකක් වඩපත් වෙනවද? ක්‍රෝමේටයක් වඩපත් වෙනවා. මගේ පරිවර්තන chart එකේ තියෙනවා. එහෙනම් ඔයාලා මොකද්ද කරන්න ඕන? ඩයික්‍රෝමේට වලට ලියන්න ඕන භාෂ්මික මාධ්‍යති රියැක්ෂන් එක. Cr2SO2- plus OH- හැදෙනවා මොනවද? CrO4 2-. ක්‍රෝමේට හැදෙනවා CrO4 2-. එහෙම ලියලා රියැක්ෂන් එක මොනා කරන්න ඕනද? බැලන්ස් කරන්න ඕන. එතකොට පේනවා ඇති D ගුණයට තේහන ප්‍රශ්නයක් සම්පූර්ණ කරන්න ඔයාලට B ගුණයේ සැලකිය යුතු දැනුමක් ඔයාලට තියෙනවා. සැලකිය යුතු දැනුමක් කියන හොඳ මතකයක් තියෙනවා. ඒක කියන්නේ අංග සම්පූර්ණ නෝට් වාගෙන ඔය පිළිවෙල පාඩම් කරලා තියාගන්න ඕනේ මේ වගේ ප්‍රශ්නයක් උඩ දාන්න. මේ ප්‍රශ්නේදී මට ඔයාලට තහවුරු කරන්න ඕන නම් මොකද්ද මම අර දීලා තියෙන වීඩියෝ වල තියෙන පරිවර්තන chart හොඳට ප්‍රැක්ටිස් කරන්න. ඒ වගේම ප්‍රශ්නයක් ලියද්දී ප්‍රශ්නෙකට උත්තර ගොඩනගද්දී මේ වගේ chart හදලා ලස්සන උත්තර ටික ලියාගෙන යන්න බලන්න. ප්‍රශ්න කරද්දී ප්‍රශ්න ලියන්න පුළුවන් ඉංගි ප්‍රශ්න වලින් තෝරලා මම මේ වගේ අන්ඩර්ලයින් කරා වගේ ප්‍රශ්න වලින් තෝරලා ගන්න පුළුවන් වෙන හැකියාව